හරි. අපි අර ගිය සතියේ මේ non homogeneous system එක solutions තියෙන විදිහ එහෙම කතා කරා මතක ඇති. අපි බලමු homogeneous එකෙත් කොහොමද solutions ආකාර එන්නේ කියලා. මම ඊට කලින් ඉස්සෙල්ලාම අර කාය මෙතනින් ලියාගෙන ඉන්නම් මේ කට්ටියට මතක් වෙන්න. සිස්ටම් එකක් තියෙනවා system of linear equations. ඒකට මම S කියන්නම් non homogeneous එකක් තියෙන්නේ. මේ සිස්ටම් එකට මම කිව්වා එක්කෝ solutions තියෙන්න පුළුවන් solutions ඇත්තටම නැති වෙන්න පුළුවන්. solutions එතකොට දැන් තියෙනවා නම් අපි කියනවා එකට consistent කියලා. මම මේක ආයි කියන්නේ මේ homogeneous එකෙත් මේ වගේම තමයි එන්නේ පොඩ්ඩයි වෙනස් වෙන්නේ. එහෙනම් මේක පුළුවන් නම් අරක එච්චර අවුලක් වෙන්නේ නැහැ. solutions නැතිනම් අපි ඒ system එකට කියනවා inconsistent කියලා. ඊට පස්සේ consistent නම් මම කිව්වා solutions ඒ කියන්නේ solutions තියෙනවා නම් තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි unique solution set එකක් තියෙනවා. ඒ කියන්නේ x y z ගත්තොත් විචල්්‍ය තුන විදියට x සමානයි 1 y සමානයි 2 z සමානයි 3 කියලා මොන හරි unique solution set එකක් එනවා අන්තිමට විසඳුවාට පස්සේ. එහෙම නැත්නම් අපිට එන්න පුළුවන් infinitely many solutions තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක set එකක් නෙවෙයි ඒක satisfy කරන්න පුළුවන් solutions ආකාර ගොඩක් ඒ කියන්නේ අනන්තවත් තියෙනවා. ඒතර infinite number of solutions තියෙනවා ඒකට. එහෙම වෙන්නේ ඇයි කියලා මම කිව්වා අර මේ graph එහෙම ඇඳලා කියන්නේ ඔකටට කියන්නේ පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් නිකන් මෙහෙම හිතන්න. අපි විචල්්‍ය දෙකේ සිස්ටම් එකක් ගත්තොත් දැන් අපි තුනේවනේ කතා කරන්නේ. තුනේව කතා කරද්දී අපිට 3D coordinate system එක planes තමයි කතා මේ planes ඇඳ තමයි කතා කරන්න ඕනේ. ඒක මෙතන මම ඒක කිව්ව නිසා මම ආය මේ 2D system එකකින් කියන්නම් මොකද කතාව කියලා. අපි හිතමු කියන්නේ මේ වගේ මොකක් හරි සමීකරණ දෙකක් තිබ්බේ කියලා. ඒතර ඔකට පේනවා එක තැනකදී කැපෙනවා. ඒතර ඕක තමයි එයාට අදාළ ඒ සිස්ටම් එකට අදාළ වෙන unique solution එක. ඒතර මෙතනට x සමානයි 1 y සමානයි 3 වගේ මොකක් හරි ඒක unique solution එකට අදාළ වෙන්නේ එහෙම මේ විදිහට වෙන දෙයක් තමයි unique solutions කියලා කියන්නේ. infinite number of solutions එන්නේ මං කිව්වා ඔකට තියෙන ඒ කියන්නේ දෙනවා equations ඒ කියන්නේ දෙකක් තියෙනවනේ සබ් පද්ධතිය. හැබැයි බලද්දි ඇත්තටම දෙකෙන්ම කියවෙන්නේ එකම equation එක ගැන. ඒ කියන්නේ xy coordinate system එකේ එක equation එකක් තියෙනවා මෙහෙම. තව එකක් තියෙනවා මේ විදිහට ඔයාලට equations දෙකක් දුන්නොත්
ඔයාලට මෙතනදී කෙලින්ම පේනවා දෙක දෙන්නම එකම සමීකරණය තමයි කතා වෙන්නේ කියලා. ඒතර අනිත් එක්කෙනා ඇඳත් මේක උඩම තමයි මේක උඩින්ම තමයි අඳින්න වෙන්නේ. එතකොට මේ ලයින් එක මත ඉන්න හැම පොයින්ට් එකක්ම ඔය සමීකරණ දෙක තෘප්ත කරනවානේ. ඒතර ඒක එහෙම වුණොත් තමයි ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස් එන්නේ. දැන් 3D එකකට ගියපුවම මේ විදිහට කෙලින්ම පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ 2D වලදී විතරයි මේ විදිහට දෙන්නම එකයි වගේ පේන්නේ. 3D වලට ගියපුවම එහෙම පේන්නේ නැති වෙන්න දෙන්න පුළුවන්. ඒතර ඒ වෙලාවේදී තමයි අර අපි පොඩ්ඩක් හොයන්න ඕනේ ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස් තියෙන්නේ යුනික්ද තියෙන්නේ නැත්නම් ඉන්කන්සිස්ටන්ට්ද කියලා. ඉන්කන්සිස්ටන්ට් වෙන්නේ ඔය ප්‍රස්ථාර දෙක, ඒ කියන්නේ graph දෙකේ functions දෙක කොතනදිවත් intersect වෙන්නේ නැති ඒවා. උදාහරණයක් ගත්තොත් මේ වගේ එක්කුයි ඒකට සමාන්තරව parallelව යන තව straight line එකකුත් ගත්තම නිකන් මේක සමානයි y සමානයි x ඍණ 1 කියලා එක්කුයි y සමානයි x දාන 1 කියලා දුන්නා කියමුකෝ. ඒතර ඕවට සොලියුෂන්ස් නැති වෙනවා. දෙන්නම තෘප්ත කරන එකක් නැහැ. මොකද ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකක් නැහැනේ. මෙතනදී ඡේදනය වෙනවා. මේක යුනික් සොලියුෂන් එක. මෙතනදී එක මත එක පිහිටන්නේ. ඒතර එතන ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස්. මෙතන ඡේදනය වෙන්නේ නැහැ. එතකොට සොලියුෂන්ස් නැහැ. අන්න ඒ වගේ ඒවා තමයි දැන් 3D වලට ගිහපුවම මෙහෙම graph එක ඇඳ ඉන්න නැතුව matrices වලින් කෙලින්ම ගන්න විදිහක් තමයි මේ අපි කතා කරේ. ඒතර consistent නම් ඔය කටියට මතක ඇති rank එක මොකක්ද කියලා. rank එකයි number of variables ගානයි තමයි බලන්න ඕනේ. කියන්නේ ඉස්සෙල්ලාම අපේ සමීකරණ පද්ධතියේ ax සමානයි b ආකාරයට තියෙද්දි ඒ කියන්නේ මෙතනදී එහෙම මේ වගේ එකකදී මට a කියලා ගන්න වෙන්නේ මේක හැම x y z ගෙම සංගුණක ටික තියෙන මේට්‍රික්ස් එක. මේ විදිහට දාගෙන අනිත් කට්ටියත් දාලා හදන මේට්‍රික්ස් එකට තමයි මම a කියලා ගන්නෙ. x කියලා කියන්නේ x y z ඉන්න කොලම් මේට්‍රික්ස් එක. ඊට පස්සේ b කියලා ගන්නවා මේ දකුණු පැත්තේ තියෙන අගයන් ටික. හරි. දැන් ඔය a කියන මේට්‍රික්ස් එක අරගෙන a කියන මේට්‍රික්ස් එකයි b කියන මේට්‍රික්ස් එකයි අරගෙන තව තනි මේට්‍රික්ස් එකක් ලියනවා. ඒකට AB කියලා නම දානවා. augmented matrix කියලා එයාට නමක් දෙනවා. ඒතර ඔය ඒකෙදී අපි මෙහෙම කඩිරක් ගහලා දෙන්න වෙන වෙනම යන්න නැතුව දෙන්නම එකකට දාගෙන එයාට වැඩේ කරනවා. මොකද ඒතර ලේසි ආය දෙපාරක් කර කර ඉන්න ඕනේ නැහැනේ. ඒතර මෙතන ඉන්නේ A, මෙතන ඉන්නේ B. එන්නේ එහෙම හදාගත්ත මේට්‍රික්ස් එකක් ඒකෙන් අපි රෑන්ක් එක හොයනවා. ඒ කියන්නේ මෙයාගේ රෝ එචෙලන් ෆෝම් එක හදා ගන්නවා. AB ගේ රෝ එචෙලන් ෆෝම් එක. AB කියන්නේ augmented matrix එක. දැන් අපි එහෙම කරේ කොහොමද අර elementary row operations වල ඉන්නේ. rows මාරු කරනවා අනිත් එක එකතු කරනවා එහෙම කළා අන්තිමට අපි මේ raw echelon form එක හදා ගන්නවා AB ගේ. අර නමක් තිබ්බා Gaussian elimination කියලා. ඒක ඒ නම කියන්නේ මෙන්න මේ කරපු ක්‍රියාව. මෙහෙම මෙතන ඉඳන් මෙතනට යන්න ඔයා කරන දෙයට තමයි Gaussian elimination කියන්නේ. මේ මෙතඩ් එකට කියන නම. augmented matrix එකේ ඉඳන් එයාගේ row echelon form එකට යන එකට තමයි Gaussian elimination කියන්නේ. row transformations පාවිච්චි කරලා. හරි අපි අන්තිමට ඒතර row echelon form එකට ආවට පස්සේ මෙයාගෙන් අපිට rank එක ගන්න පුළුවන්. rank එක හොයන්න පුළුවන්. අපි ගන්නවා rank එක A ගෙයි. මොකද A නොත් ඉන්නවනේ උතන. A ගේ rank එකයි
මුළු මේට්‍රික්ස් එකේම රෑන්ක් එකයි හොයනවා. මම පොඩ්ඩක් මතක් කරලා විතරයි. ඒතර මේ A ගේ රෑන්ක් එකයි මෙතන ඉන්න කට්ටියගේ. ඒක එක මේට්‍රික්ස් එකක් වෙනම කියන්නේ මේ කට්ටිය දකුණු පැත්තේ ඉන්න කට්ටිය අමතක කරලා මෙතන කඩීරට වම් පැත්තේ ඉන්න කට්ටිය තනි මේට්‍රික්ස් එකක් විදිහට බලනවා. ඒතර එයාගේ රෑන්ක් එක අපි ඉස්සෙල්ලා හොයනවා. ඊට පස්සේ කඩීර අමතක කරලා මේ මුළු මේට්‍රික්ස් එකේම ඒක දිහා බලලා අපි එයාගේ රෑන්ක් එකත් ලියනවා. ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එකේ රෑන්ක් එක. ඒතර මේ දෙන්න හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ පටන් ගත්ත සිස්ටම් එක තියෙන්නේ මේ linear equation system එක එයාට එක solutions තියනවද නැද්ද කියලා කියන්න පුළුවන්. තියෙනවා නම් මොන solutions ද තියෙන්නේ? unique solutions ද නැත්නම් infinite number of solutions තියනවද කියලා අපිට කියන්න පුළුවන් ඔය rank එකෙන්. ඉස්සෙල්ලාම බලන්නේ consistent ද inconsistent ද කියලා. ඒක බලන්න ලේසිම ක්‍රමය. ඒක බලන ක්‍රමය ලේසි. ඒක කරන්න තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ රෑන්ක් එක දෙන්නගේ සමාන වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ රෑන්ක් එක A ගේ පොඩි මේට්‍රික්ස් එකේ රෑන්ක් එකයි ඔග්මෙන්ටඩ් මේට්‍රික්ස් එකේ රෑන්ක් එකයි අපි හෙව්වා. ඒ දෙන්න සමාන වෙනවද කියලා බලන්න ඕනේ. සමානයි නම් මේ සොලියුෂන්ස් තියෙනවා. අසමානයි නම් inconsistent. inconsistent කියන්නේ මේකෙන් කියන්නේ solutions නැහැ. ඒ පද්ධතියට ඒ කියන්නේ පද්ධතිය තෘප්ත කරන XYZ අගයන් නැහැ. ඒක එහෙමද කියලා අපිට බලන්න පුළුවන් අර රෝ එචෙලන් ෆෝම් එක හදාගෙන රෑන්ක් එකයි මේ ඔග්මෙන්ටඩ් එකේ රෑන්ක් එකයි හොයලා ඊට පස්සේ දෙන්න අසමානද කියලා බැලුවොත් එහෙම වෙනවා නම් solutions නැහැ. consistent කියන්නේ solutions තියෙනවා එක්ක unique එක්ක infinite number of solutions. unique ද නැද්ද කියලා අපි බලන්නේ ඔය රෑන්ක් එක අපි දෙන්නගෙම සමානයි කියලා අපි හෙව්වනේ. ඊට පස්සේ බලනවා ඒක අපිට දීලා තියෙන විචල්්‍ය ගාන තියෙන XYZ නම් කියන්නේ 3යිනේ. XYZ W කියලා දුන්නොත් 4යි. එන්න ඒ විදිහට number of variables ගානට සමානද කියලා බලනවා. ඒ කියන්නේ rank A equals rank AB. ඒ දෙන්න ආයෙ බලනවා variables ගානටත් සමාන වෙනවද නැද්ද කියලා. මේක සමානයිද කියලා බලනවා. n කියන්නේ number of variables. පස්සේ infinite number of solutions වෙන්නේ infinite number of solutions අපිට තියෙන්නේ ඔය rank එකයි rank AB එකයි සමාන වුණා. හැබැයි මේ දෙක කියන්නේ rank එක විචල්්‍ය ගානට වඩා කුඩයි. සමාන වෙන්නේ නැහැ දැන්. දැන් මේක කුඩා වෙනවා. එහෙම නොතින් තමයි අර infinite number of solutions තියෙන්නේ. ඒ කියන්නේ එකම අපි අර දැන් මම කියවනේ මේ අතනදී equations ගාන ඒ කියන්නේ දෙකක් දුන්නට ඇත්තටම තියෙන්නේ දෙන්න equations දෙකක් නෙවෙයි එකයි. ඒතර අපි දන්නා මොනවා හරි පද්ධතියක් solve කරන්න ඕන නම් equations දෙකක් ඕනි කියලා. හැබැයි දෙකක් ඕනි වුණාට ඒ දෙක මේ ඒ දෙකෙන් සමාන දෙකක් වෙලා මදි. කියන්නේ දෙකම එකම equation එක නම් solve කරන්න බෑනේ. දෙකම එකම equation එක කරනවා කියන්නේ rank A එකයි rank AB එකයි number of variables ගන්නට වඩා කුඩයි කියන එක.
හරි අපි ඒක තමයි ගිය සතියේ බැලුවේ. හරි ඊට අමතරව මම කියන්න ඕනේ මේ අර තව එකක් තිබ්බා මේ ඒකත් කියන්න. මේ අපිට දැන් ඔකට දන්නවා ඉන්වර්ස් එකක් මොකක් හරි මේ මේට්‍රික්ස් එකේ මේ A කියන එක්කෙනාගේ ඉන්වර්ස් එක අපිට හොයන්න පුළුවන් නම් අපි දන්නවා x සමානයි A ඉන්වර්ස් B කියලා අරගෙන මේ xyz ටාගයන් ගන්න පුළුවන්. හැබැයි A ඉන්වර්ස් එකක් හදන්න පුළුවන් නම් A ඉන්වර්ස් එකක් හදන්න පුළුවන් වෙන්නේ කොහොමද? එයාගේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුවයි නම්. ඒතර ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුවයි නම් විතරයි ඔයාලට A ඉන්වර්ස් එකක් හදාගන්න පුළුවන්. A ඉන්වර්ස් එකක් හදාගන්න පුළුවන් නම් විතරයි ඔයාලට x සමානයි A ඉන්වර්ස් B කියලා ලියන්න. එහෙම ලියන්න පුළුවන් වෙනවා නම් විතරයි ඔයාලට xyz ට unique solutions ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තව ටෙස්ට් කරන්න පුළුවන් විදියක් තමයි unique solutions තියෙන්න ඕන නම් A ගේ determinant එක අසමානයි බිඳුව වෙන්න ඕන. A ගේ determinant එක සමානයි බිඳුව නම් එක්ක මේක වෙන්න පුළුවන්. නැත්තම් inconsistent වෙන්නත් පුළුවන්. ඉතරවා මොකක් හරි මේ වගේ පද්ධතියක A කියන මේට්‍රික්ස් එකේ ඒගේ ඩිටර්මිනන්ට් එක බිඳුව නෙවෙයි කියලා එතනින්ම ඔයාලට කියන්න පුළුවන්. ඒක හොයාගත්තා නම් ඔයාලට එතනින්ම කියන්න පුළුවන් මේ සිස්ටම් එකට යුනික් සොලියුෂන්ස් තමයි තියෙන්නේ කියලා අනිවාර්යයෙන්. ඩිටර්මිනන්ට් එක සමාන වුණොත් බිඳුවට ඔයාලට මෙන්න මේ මෙතඩ් එකට යන්න වෙනවා. ගවුසියන් එලිමිනේෂන් ගිහලා රෝචෙලන් ෆෝම් එක හදාගෙන රෑන්ක් එක චෙක් කරලා ඊට පස්සේ රෑන්ක් එක සමානයි නම් infinite number of solutions ඒ දෙන්නගේ රෑන්ක් එක අසමානයි නම් inconsistent. ඒ කියන්නේ solutions ඇත්තෙම නැහැ. හරි අපි බලමු දැන් homogeneous system එකක්. ඒ කිව්වේ non homogeneous system එකක් කිව්වේ ඔය සමීකරණ පද්ධතියේ දකුණු පැත්තේ කොලම් එකේ තියෙන හැම එක්කිනාම මොකක් හරි බිඳුව නොවන අගයක් තියෙනවා. කියන්නේ එක සමීකරණයක හරි බිඳුව නොවන අගයක් තියෙනවා මෙතන නියත පදේ. homogeneous නම් ඔය හැම equation එකකම තියෙන නියත පදේ බිඳුවයි. ඒක පොඩ්ඩක් ස්පෙෂල් මොකද මම graph එක ඇඳලා කියන්නම් ඒ ස්පෙෂල් වෙන්නේ කියලා. මේ ටික හරි මෙහෙම ඕකේ මේට්‍රික්ස් ආකාරය අපි ලිව්වොත් A කියලා coefficients ටික එනවා සංගුණක ටික x කියන්නේ xyz විචල්‍ය තියෙන කොලම් මේට්‍රික්ස් එක ඊට පස්සේ ඕක සමාන වෙනවා බිඳුවට බිඳුව කියන්නේ 0 null මේට්‍රික්ස් එක බිඳුව නෙවෙයි මේට්‍රික්ස් එකක් null මේට්‍රික්ස් මුලදී අපි බැලුවේ මේ ඒකේ ඉන්න හැම මේට්‍රික්ස් එකේ ඉන්න හැම එලිමන්ට් එකක්ම බිඳුව වෙලා තමයි තියෙන්නේ. ඒතර ඕක වෙනවා ඔහොම තමයි ලියන්න වෙන්නේ homogeneous equation system එකක්. දැන් මෙහෙම වුණොත් මම පොඩි උදාහරණයක් ගත්තොත් y සමානයි 2x ධන බිඳුව. කියන්නේ මෙහෙම ලියන්න පුළුවන්. y ධන 2x සමානයි බිඳුව. ඊට පස්සේ y ඍණ 2x සමානයි බිඳුව. ඔය දෙක ගමුකෝ.
මේක ඇන්දුතින් පළවෙනි එක්කෙනා y ඍණ 2x y සමානයි ඍණ 2x කියලා එකක් නේ. ඒක ඇන්දුතින් y සමානයි ඍණ 2x කියන්නේ ඍණ 2ක ග්‍රේඩියන්ට් එකක් තියෙන්නේ. තර එක වෙද්දි මෙතන යන දෙකක් වගේ එනවනේ. බිඳුව හරහා යනවා. හරි ඒක ඇන්දුතින් ඔය වගේ එකක් නේ තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ඇන්දුතින් y සමානයි 2x. ඒකත් මේ වගේ තැනකින් යනවා. හරි කමන්න. හරි. තව ඕනිම සමීකරණයක් ගත්තොත් y සමානයි mx ආකාරය. ඔකට දන්නවා ඒක බිඳුව බිඳුව මූල ලක්ෂ්‍ය ඔරිජින් එක හරහා යනවා කියලා නේ. එතකොට දැන් ඔය මේ සමීකරණ තියෙන්න පුළුවන් ආකාර දෙකයිනේ තියෙන්නේ. එක්ක ඔය තියෙන විදියට නැත්තම් එකම සමීකරණය නම් කතා වෙන්නේ බිඳුවෙන් යනවා ඊට පස්සේ අනිත් එක්කෙනා එයා උඩින්ම යන්න ඕනේ නේ. එක්කෝ මේ විදියට නැත්තම් මේ යට තියෙන විදියට. දැන් ඕකෙදි ඔකටිට පේන හැම අවස්ථාවකදීම දැන් මෙයාගේ බලන්න. මෙයාගේ මුල් ලක්ෂ්‍ය ඒකත් තියෙනවා ඊට අමතරව මේ ලයින් එක මත අනිත් හැම පොයින්ට් එකක්ම මේක තෘප්ත කරනවා නේද? දැන් මෙයාගේ අනිත් හැම පොයින්ට් එකක්ම නැති වුණාට මේ බිඳුව බිඳුව කියන තැනදී කැපෙනවා අනිවාර්යෙන්. එතකොට අර කලින් එකේ වගේ කලින් එකේදී කැපෙන්නේ නැති අවස්ථාවල් තිබ්බනේ. කීයටවත් කැපෙන්නේ නැති ඒවා. සමාන්තර වෙලා වෙන තැනකින් y අක්ෂය කැපෙනවා. මෙන්න මේ වගේ ඒවා කැපෙන්නෙම නැහැ. කොතනදීවත්. අන්න ඒ වගේ ඒවා මෙන්න මේ සිස්ටම් එකේ නැහැ. මොකද අපි අර මෙතනදී ax සමානයි null matrix එක කරනවා කියන්නේ ඔය හැම එකක්ම මෙන්න මේ ආකාරයේ තියෙන සමීකරණ තමයි තියෙන්නේ. ඒකේ graph එක බැලුවොත් අනිවාර්යෙන් මූල ලක්ෂ්‍ය හරහා යනවා. ප්ලේන් එකක් ගත්තොත් දැන් විචල්්‍ය තුනේ පද්ධතියක් ගත්තොත් ඒකත් ඕකම තමයි වෙන්නේ. මම ගන්නම් සමීකරණයක් ගත්තොත් x ධන 2y ධන 3යි z සමානයි බිඳුව. අපි දන්නවා ඔය ප්ලේන් එක x සමානයි බිඳුව y සමානයි බිඳුව z සමානයි බිඳුව කියන අගයන් ටික තෘප්ත කරනවානේ. ඒතර ඔය ප්ලේන් එක ඇන්දොත් මේක හරහා කැපෙනවා. මේක මට අඳින්න අමාරුයි මේ විදියට. කොහොම හරි මේ ප්ලේන් එක මේ මෙතන බිඳුව බිඳුව හරහා මේ එතනින් කැපීගෙන තමයි යන්නේ. තව එකක් ගත්තත් මේක නිකන් දෙන්නම මෙතන මූල ලක්ෂ්‍ය හරහා කැපෙන ලක්ෂයක් වෙනවා එතන. හරි. ඒ කියන්නේ ඕනිම සිස්ටම් එකක් ගත්තොත් විචල්්‍ය 4 එකක් හරි 3 එකක් හරි 2 එකක් හරි මොකක් හරි
අන්තිම කෝණේ තියෙන බිඳුව තිබ්බුතින් උකට දන්නවා ඒ මේ x සමානයි බිඳුව කරා මේ y ට බිඳුව දැම්මා z ට බිඳුව දැම්මම ඒක සපුරනවානේ. ඒ කියන්නේ බිඳුව කියන එක අනිවාර්යෙන් ඒ බිඳුව කියන මේ මූල ලක්ෂ්‍ය පොයින්ට් එක අනිවාර්යෙන් සිස්ටම් එක සපුරන සොලියුෂන් එකක් වෙනවා. එතකොට අපිට අර කලින් එකේදී කතා වුණ මේ ඉන්කන්සිස්ටන්ට් විදිහට බෙදෙන්නේ මෙතනදී. මුලදීම බෙදුනා කන්සිස්ටන්ට් ඉන්කන්සිස්ටන්ට් කියලා. මෙතනදී එහෙම ඉන්කන්සිස්ටන්ට් විදිහට මේ කෑල්ල එන්නේ නැහැ. තියෙන්නේ කන්සිස්ටන්ට් ටික විතරයි. ඒතර අපි බැලුවොත් අර වගේ එකක් අඳින්න ඕකට x සමානයි බිඳුව. හරි. ඊට පස්සේ දැන් අපි ඔගේ ඔග්මෙන්ටඩ් එක ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. කලින් එකේ අපි a එකයි b එකයි එකතු කරලා ab කියලා එකක් හදාගත්තනේ. මෙතනදී එහෙම කරන්නෙත් නැහැ. මොකද b එක අරන් වැඩන්නේ ආ බිඳුවේනේ. ඒතර a විතරයි අපි චෙක් කරන්නේ. a අරගෙන එයාගේ රෝ එචලන් ෆෝම් එක ගන්නවා. ඒගේ රෝ එචලන් ෆෝම් එකට අපි හදාගන්නවා එලිමෙන්ටරි රෝ ට්‍රාන්ස්ෆෝර්මේෂන්ස් ඇසුරෙන්. ඊට පස්සේ කරන්නේ මෙයාගේ රෑන්ක් එක ගන්නවා. රෑන්ක් එක A කියන එක ගන්නවා. මම උදාහරණයක් දුන්න ඉතින් මම ඔග්මෙන්ටඩ් එකත් දැම්මොතින් බිඳු 3න්නේ දාන්න වෙන්නේ. හරි. මම මේ නිකමට AB එක ගත්තේ. AB එක රෝචලන් ෆෝම් එකට ගත්තට පස්සේ මේක තමයි අපිට එන්නේ. ඒතර ඉක්විවලන්ට් වෙනවා. දැන් ඔකට පේනවා මේ අපි A ගේ රෑන්ක් එක හෙව්වොතින් බලන්න ඕනි කවුරු දිහාද? මේ පොඩි එක්කෙනා දිහා. හරි. එයාගේ රෑන්ක් එක කියන්නේ මොකද්ද? number of non-zero rows. එතකොට මෙතන බිඳුවේ තනිකරම බිඳුවේ තියෙන rows නැහැනේ. ඔක්කොම මොන හරි අගයන් තියෙන rows ටිකක් තමයි තියෙන්නේ. එතකොට non-zero rows මෙතන 1යි 2යි 3යි. රෑන්ක් එක 3යි කියලා ගන්න පුළුවන්. augmented එකේ බැලුවොත් non-zero rows තියෙනවා දෙකක්වත්. මේ මෙතන එකක් ඉන්නවනේ. ඒතර දැන් මේ ටික බිඳු වුණාට වැඩක් නැහැ. මෙතන අර එක ඉන්නේ හින්දා කවදාකවත් අපිට මෙයාගේ රෑන්ක් එකට වඩා ඔග්මෙන්ටඩ් එකේ රෑන්ක් එක අඩු වෙන්න විදියක් නැහැ. කියන්නේ මෙයාගේ රෑන්ක් එක 3යි දැන්. මෙයාගේ රෑන්ක් එක 2 වෙන්න බෑ. මොකද මෙතන non zero row එකක් නැති වෙනවනේ. ඒතකොට මෙයාගේ මොකක් හරි හිටියොත් තේරෙනවා. ඒක ඔකටිර කොහොම හරි රෑන්ක් එක AB ගේ හොයලා වැඩක් නැහැ. ඒක මෙතනදී සමාන වෙනවා A ගේ රෑන්ක් එකටම. ඒ හින්දා අපි හොයන්න යන්න ඕනේ නැහැ AB ව. ඒව විතරක් ගත්තම ඇති. ඒතර AB නෙවෙයි A වෙනවා. ඒතර අපි කරන්නේ මේ විදිහට A කියන්නේ වෙනම එකක්. එයාට රෝ එචලන් ෆෝම් එක හදාගත්තට පස්සේ මේ වගේ එකකට හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ අපි කියන්නේ අපිට එයාගේ රෑන්ක් එක ගැන කතා කරන්න පුළුවන්. මම කිව්වා මෙයාගේ රෑන්ක් එක A ගේ රෑන්ක් එකම තමයි කියලා. ඊට පස්සේ ওই රෑන්ක් එක අපි කලින් කොහොමද අතනදි බෙදුනේ? මුලදී AB ගේ රෑන්ක් එක සමානයි නම් පොඩි එක්කෙනාගේ රෑන්ක් එකට කන්සිස්ටන්ට්, අසමානයි නම් ඉන්කන්සිස්ටන්ට්. මෙතනදී ඉන්කන්සිස්ටන්ට් එක එන්නේ නැහැ කියලා ඔකට පේනවා. මොකද අසමාන වෙන්නේ නැහැ කවදාකවත්. එතකොට ඒ කැලල ඒ පැත්තේ එන්නේ නැහැ. ඒතර අපිට එන්නේ ඔතනින් අර වම් පැත්තට විහිදෙන ටික විතරයි. ඒතර අපි ගමු සිස්ටම් එක
මෙතනින් ගන්න සිස්ටම් එකක් ගන්නවා. දැන් මේක homogeneous. System of linear equations ඒක homogeneous system එක. මෙයාට rank එක අසමාන වෙන්නේ නැහැ කොයි වෙලාවෙවත්. බිංදුව 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 කියන solution එක අනිවාර්යෙන් හැමෝටම තියෙනවා. ඒ හින්දා අර මේ පැත්තට inconsistent කියන කෑල්ල එන්නේ නැහැ. හැමතිස්සෙම consistent. මොකක් හරි solution එකක් තියෙනවා අනිවාර්යෙන්. අර බිංදුව බිංදුව කියන එක solution එකක්නේ හැමෝටම. ඒ කියන්නේ solution එකක් නැති වෙන විදියක් නැහැ. අරකවත් තියෙනවා. බිංදුව 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 කියන එකවත් එයා ගාව තියෙන solution එකක් විදියට. ඊට පස්සේ මේක බෙදෙනවා කලින් විදියටම infinite number of solutions නුයි unique solution එකක් විදියට. දැන් වැඩේ කියන්නේ unique solution එක මොකක්ද ඔය කට්ටියගේ මේ කට්ටියගේ හැමතිස්සෙම දැන් unique solution එක කිව්වේ අර x සමානයි 1 y සමානයි 2 z සමානයි 3 කියලා. අන්නේ ඒ අගයන් ටික විතරයි x y z තියෙන්නේ. දැන් unique solution කියන්නේ ඒ වගේ අනිවාර්යෙන් එක මොනවා හරි ඒ කියන්නේ x ටයි y ටයි z ටයි එක අගයක් තියෙනවා. ඒ ටික ඒ අගයන් ටික විතරයි තියෙන්නේ unique නම්. දැන් මෙතන unique solution එක වෙන්නේ මොකද්ද? හැමතිස්සෙම හැමෝටම ඔය බිංදුව 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 කියන එක විතරයි unique solution එකක් තියෙනවා නම් තියෙන්න පුළුවන්. වෙන මොකක්වත් දැන් මෙහෙම යන්න බෑනේ කාටවත්. බිංදුව බිංදුව හරහා යන්න ඕන නිසා හැමතිස්සෙම තියෙන්නේ ඔය x සමානයි බිංදුව y සමානයි බිංදුව z සමානයි බිංදුව කියන ටික විතරයි තියෙන්න පුළුවන්. කියන්නේ ඒක හැම වෙලාවෙම තියෙනවා. අනුක්‍රමණ සමාන වුණොතින් ඒ කිව්වේ gradients equal වුණොතින් මේ විදිහට එක මත එක යන lines දෙකක් තියෙන්න පුළුවන්. එන්නේ ඒ අවස්ථාවේදී විතරයි බිංදුව බිංදුව බිංදුවට අමතරව තව මේ හැම මේ line එක මත තියෙන හැම point එකක්ම satisfy කරන්නේ ඒ system එක. ඒතර ඒක ඒ අවස්ථාවේදී විතර infinite number of solutions එන්නේ. එහෙම අනුක්‍රමණ gradients සමාන වෙන්නේ නැතුව parallel වෙන්නේ නැත්තම් ඔයාලට මේ system එකෙන් එළියට ගන්න පුළුවන් මෙන්න මේ solution එක විතරයි. ඒක හැමෝටම තියෙනවා. parallel වුණ නැත්තම් ඒක විතරයි තියෙන්නේ. parallel වුණොත් මේ දෙන parallel එහෙම වුණොත් ඒක තියෙනවා කොහොමත් ඊට අමතරව මේ line එක මත තියෙන අනිත් හැම point එකක්ම solution එකක් වෙනවා. ඒතර දැන් මේ අපි කලින් කතා කරද්දී unique solution එක කාටත් වෙනස් වෙන්නේ හැමෝටම එකක් කියලා නැහැ. ඒතර අර x සමානයි y සමානයි z සමානයි බිංදුව ටික විතරක් නෙමෙයි තව ඕනි ඒවා එන්න පුළුවන්. මොකද ඒවා y සමාන mx වගේ ඒවා වෙන්න ඕනි කියලා තිබ්බේ නැහනේ. ඒ හින්දා ඒ කට්ටියට unique solutions කියලා කිව්වා. දැන් මෙතනදී unique solutions කියලා කියන්නේ නෑ මේ කට්ටියට. කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳ නමක් දෙනවා. unique solutions කියලා කියන්නේ නැත්තේ නම කියලා ඉන්න ඉස්සෙල්ලා. unique solutions කියන්නේ නැතුව මේ කට්ටිය කියන්නේ trivial solutions කියලා. මෙහෙම කියන එක ඊට වඩා සුදුසුයි. මොකද මම කියන්නම් මොකද මේකේ තේරුම කියලා. the unique solution එකක් තමයි කොහොමද දෙන්නේ. හැබැයි යාට trivial solutions කියලා වෙනම නමක් දෙනවා මේ කට්ටියට. trivial කියන්නේ එච්චර වැදගත් නෑ කියන එක. ඒ කියන්නේ ලොකු වැදගත්කමක් නැති දේවල්, ඒ කියන්නේ සාමාන්‍ය obvious දේවල්ට තමයි trivial කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නිකන් ලොකුවට හිතන්න ඕනේ නැහැ, හැමෝටම තේරෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි trivial කියන එකෙන් එන්නේ. તો trivial solution කියන්නේ එච්චර වැදගත්කමක් නැති solutions වලට. එහෙම කියන්නේ හේතුව හැමෝටම තියෙන්නේ ওই බිංදුව 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 කියන solution එක. ඒක කාටවත් තියෙනවා. ඒක ගැන එච්චර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අනික් කට්ටියගේ වගේ වෙන තැන්වලදී මේ කට්ටිය මේ ඡේදනය වෙන්නේ නැහැ.
බිඳුව 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 කියන එකේදී විතරයි ඡේදනය වෙන්නේ. එහෙනම් එච්චර වැඩක් නෑ ඒක කතා කරලා. හරි කැඩි කැඩි ඇහිලා තියෙන මම ආයෙ කියන්නම්. අපි කලින් එකේදී කලින් සිස්ටම්ස් වලදී ඔකට දන්නවා බිඳුව බිඳුව බිඳුවම නෙවෙයි එන්න ඕනි. ඒක විතරක් එනවා කියලා නැහැ. තව සොලියුෂන්ස් ඕනි තරම් එන්න පුළුවන්. යුනික් සොලියුෂන්ස් විදියට බිඳුව 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 විතරක් නෙවෙයි ඊට වඩා ඕනි සිස්ටම් ඕනි සොලියුෂන්ස් ප්‍රමාණයක් කියන්නේ ඕනි එකක් තියෙන්න පුළුවන්. උදාහරණයට x සමානයි 1 y සමානයි 2 ඕනිම එකක් z සමානයි ඍණ 3 එහෙම සොලියුෂන්ස් එන්න පුළුවන්. ඒ කාටද non homogeneous ඒවට. non homogeneous කියන්නේ අර සිස්ටම් එකේ මේ දකුණු පැත්ත බිඳුව 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 වෙන්නේ නැතිව මොන හරි අගයන් තියෙන ඒවා මේ කට්ටියට. මේ හැමෝම බිඳුව නොතින් අපිට homogeneous system එකක් එනවා. homogeneous system එකේ අපි දන්නවා solutions නැති වෙන්න විදියක් නැහැ. මොකද හැමෝටම බිඳුව 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 කියන එක solution එකක් වෙනවනේ. ඕනිම එකක් ඕනිම equations දෙකක් මේ දෙකකට කතා කරවතින් 2D plane එක මම අඳින්න පුළුවන්. තුනකට කතා කරනවා නම් මම 3D එක ඇඳලා පෙන්නනවා. හරි 2D එකේදී ඔකටිට පේනවා lines දෙක මෙතනදී බිඳුව 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 හරහා යනවා. මෙතනදිත් මේ අවස්ථාවේදීත් බිඳුව බිඳුව හරහා යනවා. ඊට අමතරව මේවා මේ හැම මේ line එක මත තියෙන හැම point එකක්ම ඡේදනය වෙනවා කියලා ගන්නවත් පුළුවන්. හරි. මෙතනදී අර කලින් තැනදී වගේ unique solutions කියලා කියන්නේ නැතුව trivial solutions කියන්නේ හේතුව තමයි ඔයාට තියෙන එකම unique solution එක අර බිඳුව 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 කියන එක. ඊට වඩා දෙයක් ගන්න බෑ මේ system එකකට. තියෙන්න පුළුවන් එකම unique solution එක වෙන්නේ මේ බිඳුව 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 කියන කට්ටිය විතරයි. ඒතර ඒ හින්දා එයාලට unique solutions කියලා unique solutions තියනවා කියලා කියන්නේ නැහැ. ඔකටට තාම කැඩි කැඩි දැනෙනවා. හරි. මම කිව්වේ මෙතනදී unique solutions කියලා කියන්නේ නැහැ. trivial solutions කියලා තමයි කියන්නේ. මොකද ඔයාලට තියෙන එකම unique solution එක බිඳුව බිඳුව බිඳුව. ඊට වඩා දෙයක් නැහැ. ඒතර ඔයාලට අර ඒක ගැන එච්චර වැඩක් නැහැ ඒක කතා කරලා. unique solutions තියනවා නම් අර බිඳුව 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 තමයි තියෙන්නේ. ඒක එච්චර වැදගත් නැති දෙයක් තමයි ඒවට තමයි trivial කියන්නේ. සාමාන්‍යයෙන් ලොකුවට හිතන්න ඕනේ නැති දේවල් වලට තමයි trivial කියලා කියන්නේ. તો trivial solutions තියනවා කියලා කියන්නේ අර හැමෝටම තියෙන එච්චර ස්පෙෂල් නැහැ. හැමෝටම තියෙන solution එක තමයි ඒ සිස්ටම් එකට තියෙන්නේ. ඒක අර කිසි ස්පෙෂල් ගතියක් නැහැ එතන. ඒකයි. ස්පෙෂල් වෙන්නේ infinite number of solutions තිබ්බනම් තමයි. infinitely many. මෙහෙම කියන්නේ infinite number of solutions. මෙහෙම වෙනවා කියන්නේ අර මේ විදිහට එක මත එක පිහිටන පද්ධතියක්. ඒ lines දෙකම එක මත එක සමපාත වෙනවා. ඒතර ඒ line එක මත තියෙන හැම point එකක්ම ඒ පද්ධතියට solution එකක් වෙනවා. කියන්නේ y එක සමානයිනුත් mx y දෙක සමානයි ඒකත් mx කියලා තමයි එන්නේ. ඒතර y සමානයි 2x y සමානයි 2x ඒ වගේ දෙකම එකම සමීකරණය තමයි දීලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒව අවස්ථාවේදී ඔයාට solutions ටික වෙන්නේ අපි ගත්තොත් x ට k කියලා ගත්තොත් y ට එන්නේ m වරක් k කියලානේ. solutions ටික වෙන්නේ මේ ඔක්කොම ටික. k කියන්නේ මොකක් හරි පාරාමිතියක්. m කියන්නේ මොකක් හරි අපි අගයක් දාමු.
2යි කියන්නම්කෝ මේ අවස්ථාවේදී. ඒතර ඔයාට තියෙන සොලියුෂන්ස් තියෙන්නේ මෙන්න මේ ආකාරයට. k 2යි k කියන කට්ටිය හැමෝම ඉන්නවා. ඒ කියන්නේ 1යි 2යි 2යි 4යි 3යි 6යි අන්න එහෙමම දාගෙන යන්න පුළුවන්. හැබැයි දැන් k කියන නිකලයකුත් නෙවෙයි. ඉන්ටිජර් එකක් වෙන්නම ඕනේ නැහැ. රියල් නම්බර් එකක්. ඒතර දශමගයන් ඔක්කොම එනවා 1ට 2 අනුපාතය තියෙන හැම එකක්ම මේ සිස්ටම් එකට සොලියුෂන් එකක් වෙනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඉන්ෆිනිට් නම්බර් ඔෆ් සොලියුෂන්ස් එයාට තියෙනවා කියලා. හරි. හරි යන්න. එහෙනම් දැන් අර මුල්ම දවස්වල කිව්වේ අපි හිතමුකෝ මේට්‍රිසස් දෙක එකතුව සෝරි ගුණිතය නල් මේට්‍රික්ස් එකක් නම් ඒ දෙකෙන් එකක්වත් බිඳුව නොවේ වෙන්න පුළුවන් කියලා කිව්වනේ. ඔව්. එතකොට මෙතන මේ කියන්නේ ax සමානයි බිඳුව වගේ ගත්තොත් මේ සිස්ටම් එක ඔව්. ඔය යුනික් සොලියුෂන්ස් එන්නේ x නල් මේට්‍රික්ස් එක වෙද්දිනේ. යුනික් සොලියුෂන්ස් වෙන්නේ ඔව්. එතකොට මෙතනදී අනිවාර්යෙන් x නල් මේට්‍රික්ස් එක වෙද්දි විතරනේ සිස්ටම් එක නල් මේට්‍රික්ස් එකට ඉක්වල් වෙන්නේ. මොකද? දැන් x නල් මේට්‍රික්ස් එක වෙන්න ඕනේ මෙතන යුනික් සොලියුෂන් එක මොකක් හරි තියෙන සොලියුෂන් එක ඔව්. එනවනේ. ඔව්. x සමානයි බිඳුව නල් මේට්‍රික්ස් එක වෙනවා. එතකොට එතන ආය අර සීන් එක වෙන්නේ නැත්තේ අර දෙකම නල් මේට්‍රික්ස් එක නොවි මේක නල් මේට්‍රික්ස් එක වෙන්නේ නැත්තේ ඕඩර් එක හින්දාද x ගේ. ඔව් දැන් අතනදී ab සමානයි නල් මේට්‍රික්ස් එකක් කිව්වම දැන් එදා කිව්වේ ওই දෙකින් a සමානයි බිඳුව හෝ b සමානයි බිඳුව කියලා කියන්න බෑ. අපි අර උදාහරණයක් දැක්කා ab දෙකම නල් මේට්‍රික්ස් එකක් වෙන්නේ නැතුව දෙන්නයි ගුණිතය ගත්තම බිඳුව වෙලා තියෙනවා. එතනදී a සමානයි බිඳුව කියලා එන්නේ නැහැ. b සමානයි බිඳුව කියලා එහෙම ගන්න බෑ. මෙතනදී පුළුවන් මෙතනදී හැම වෙලාවෙම x සමානයි null matrix එක වෙනවා. ඒක එහෙම වෙන්නේ x කියන එක්කෙනා අර column xyz කියන column matrix එකක් නිසා. දැන් a කියන එක්කෙනා මොකක් වුණත් a කියන එක්කෙනා එයා මොකක් වුණත් xyz කියන එක්කෙනාට අර බිඳුව කියන කට්ටිය ඉන්නවනේ හැමතිස්සෙම. දැන් ඔයාලට මෙතනින් ඒක දැන් කියනකොට මට ලේසි අර ඉක්වේෂන් පද්ධතිය අරගෙන නිකන් මම එක ඉක්වේෂන් එකක් ගත්තොත් x ධන y ධන z සමානයි බිඳුව කියලා එකක් ලිව්වත් ඔයාලට පේනවා xyz සමානයි බිඳුව කියන එක එයාට ඒ කියන්නේ මේ පද්ධතිය අනිත් දෙන්න ලිව්වත් ඒ හැමෝගෙම xyz බිඳුව දැම්මම බිඳුව වෙනවා. ඒක පේනවනේ එතන. ඒතර මෙතන අනිවාර්යෙන්ම ax සමානයි බිඳුව එනම් අනිවාර්යෙන්ම x සමානයි බිඳුව වෙනවා. මට ඒක කියන්න ලේසි අතන අර ඉක්වේෂන්ස් ටික අරගෙන. මේට්‍රිසස් වලින් කියනවා නම් මට කියන්න වෙන්නේ දැන් මෙතන අගයන් ඒ කියන්නේ කොලම් මේට්‍රික්ස් එකක් නේ තියෙන්නේ xyz විචල්‍ය තිබිලා. එතකොට ඔය දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම ගන්නකො. AB සමානයි බිඳුව කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මොකක් හරි A සමානයි මොනවා හරි මේට්‍රික්ස් එකක් තියෙනවා. B සමානයිනොත් මොකක් හරි මේට්‍රික්ස් එකක් තියෙනවා. මම B ගන්නම්. දැන් ඔය AB දෙන්න බිඳුව null matrix නෙවෙයි. මේ අවස්ථාවේදී null matrix නෙවෙයි. තර AB ගේ ගුණිතය ගත්තම හැබැයි බිඳුවක් ආවා. එහෙම වුණා. තර මට කියන්න බෑ මේක බලලා
AB ගෙන් දෙන්නෙක් අනිවාර්යෙන් බිඳුවයි කියලා එතනදි කියන්න බෑ. ඒක එක දෙයක්. දැන් මෙහෙම අවස්ථාවක් ගත්තොත් මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව. දැන් දෙවෙනි අවස්ථාවේදී A කියන්නේ මොකක් හරි කැමති මේට්‍රික්ස් එකක්. මම දැනට ගන්නම් ඒක අසමානයි බිඳුව කියලා. බිඳුව නෙවෙයි null matrix එක කියලා. B කියන්නේ මේ අවස්ථාවේදී null matrix එකක්. එතකොට B කියන්නේ null matrix එකක් නම් එයාගේ ඇතුලේ තියෙන හැමෝම බිඳුවයිනේ. ඒතර AB කියන ගුණිතය ගත්තම ඔයාලට අනිවාර්යෙන් බිඳුවයි කියලා එනවා. ඒ කියන්නේ ඔයාලට මෙයාගෙන් කියන්න බෑ A සමානයි බිඳුව O B සමානයි බිඳුවකින් දෙකින් එකක් අනිවාර්යෙන් වෙනවා කියලා මෙහෙම කියන්න බෑ. ඒක වැරදි. හැබැයි ඔයාලට කියන්න පුළුවන් දෙන්නගෙන් එක්කෙනෙක් මේක සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව නම් එතකොට ගුණිතය බිඳුව වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් මෙතනදී වෙන්නේ ඒ වගේ දෙයක්. ඇත්තටම බැලුවොත් මොකද x කියන්නේ මොකද්ද? x කියන්නේ එක මේට්‍රික්ස් එකක් නෙවෙයි. x කියන්නේ මේට්‍රිසස් ගොඩක් තියෙන එතන දැන්. x y z කියන කට්ටිය trivial නම් බිඳුව කට්ටිය විතරයි තියෙන්නේ. ඒතර x කියන්නේ බිඳුව වෙනවා. මේක වෙන්නේ trivial solutions නම් තියෙන්නේ. trivial solutions නම් x කියන එක්කෙනා අපි පටන් ගත්ත එක්කෙනා කියන්නේ බිඳුවකින් පටන් ගත්තා කියලා කියන්න පුළුවන් මට. දැන් ඒ කියන්නේ මොකක් හරි coefficient matrix එකක්. එයාගේ තියෙන අගයන් ටික. දැන් මට කියන්න පුළුවන් මේ වගේ එකකින් පටන් ගත්තොත් ගුණිතය බිඳුවයි කියලා. ඒ කියන්නේ මම පටන්ගෙන තියෙන්නේ මොන වගේ එකකින්ද? පටන්ගෙන තියෙන්නේ trivial solutions තියෙන system එකකින් පටන් ගත්තේ. trivial solutions තියෙන system එකේ B කියන එක්කෙනා බිඳුවයි. x y z බිඳුවයිනේ. හරි. දැන් infinitely many solutions තියෙන systems ගත්තොත් infinitely many. එයාගේ x කියන්නේ matrices කීපයක් තියෙනවා. කොහෙද? මේ තියෙන. කියන්නේ බිඳුවත් තියෙනවා. ඊට අමතරව තව matrices තියෙනවා. ඒතර මේ x මෙතනදී infinitely many නම් x කියන්නේ එකක් නෙවෙයි. x ට ගන්න පුළුවන් matrices අනන්තයක් තියෙනවා. හැබැයි එතනදී එක matrix එකක් තියෙනවා බිඳුව වෙන. තේරෙනවද? එතකොට දැන් ඒ අවස්ථාවක් තියෙනවා මෙතන. ඒතර අපි දන්නවා මේ මෙතනදී හැමතිස්සෙම b සමානයි බිඳුව කියන එක ඒ අවස්ථා දෙකේදීම බිඳුව සමානයි x කියන එක නා සමානයි බිඳුව කියන එක ඔය unique trivial solutions තියෙන අවස්ථාවෙත් වෙනවා infinitely many තියෙන අවස්ථාවෙත් වෙනවා. ඒ හින්දා ඔය AB කියන එක්කෙනා බිඳුව වෙනවනේ හැම අවස්ථාවෙදීම. දැන් අපිට කියන්න පුළුවන් AB සමානයි බිඳුව මේ null matrix එකේ නම් අපිට කියන්න පුළුවන් අතන PDF එක එහෙම කරලා තියෙන්නේ. මේක නම් B සමානයි බිඳුවයි කියලා අරන් තින්නේ. ඔය B සමානයි බිඳුව කියන දැන් ඒ කට්ටිය ඇත්තරම ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙහෙම බලලා. ඒ සිස්ටම් එක මොකක් වුණත් x සමානයි බිඳුව කියන මේට්‍රික්ස් එක ඒ හැමෝටම තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔය ax කියන එක්කෙනා බිඳුවයි නම් ඒ හැම අවස්ථාවලටම අදාළව අර x සමානයි බිඳුව කියන එක්කෙනා ඉන්නවනේ. අන්න ඒ හින්දා තමයි ඒ කට්ටිය අර අනිත් පැත්තට ඒක කියලා තියෙන්නේ. ඒ අර b සමානයි බිඳුව කියන එක්කෙනා ඇත්තරම එයා හැමතිස්සෙම වෙනවා. trivial වුණත් එකයි infinitely many තිබ්බත් b සමානයි බිඳුව කියන එක්කෙනා තියෙනවා. එච්චර තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඒක ඒ මේට්‍රික්ස් එකක් තියෙන ඊට අමතරව x කියන එක්කෙනාට තව මේට්‍රිසස් තියෙනවා.
බිඳුව නොවන තව මේට්‍රිසස් නුත් තියෙනවා. ඒතර ඒ කට්ටිය අර අනිවාර්යෙන් a සමානයි මෙතනදී ax සමානයි බිඳුව නම් always x සමානයි බිඳුව කියලා අරන් තියෙන ඒ කලින් තිබ්බ දැනුමට අනුව ඒ කියන්නේ අපි දන්නවනේ xy set බිඳුව දාන්න පුළුවන් කියලා. ඒකෙන්ම කියන්න පුළුවන්. ඒ වගේ එහෙම කියනවා වගේ තමයි අර x සමානයි බිඳුව කියන x සමානයි null matrix එකක් වෙනවා කියලා හැමතිස්සෙම වෙනවා කියලා ඒ කට්ටිය අර ඒක අර අපිට තේරෙන දෙයක් හින්දා තමයි එහෙම අර මේක නිසා මෙහෙම වෙනවා කියලා ලියලා තියෙන්නේ. ඒත් ඇත්තටම ab සමානයි බිඳුව නම් අනිවාර්යෙන් එහෙම කියන්න බෑ. හැබැයි අපි ඒ ab ගෙන් දෙන්නෙක් බිඳුවයි නම් අනිත් පැත්තට කියන්නේ දෙන්නගේ ගුණිතය බිඳුවයි කියලා කියන්න පුළුවන්. ඒතර අපි දැන් දන්නවා මෙතනදි වෙලා තියෙන්නේ ඒ කට්ටිය දැන් මේක වුණා කියලා දන්නවා අනිවාර්යෙන්. මෙන්න මේ A සමානයි null matrix එක O B සමානයි null matrix එක වෙනවා නම් AB කියන එක කෙනා null matrix එක වෙනවා කියලත් මුළු ස්ටේට්මන්ට් එකත් දන්නවා. B සමානයි null matrix එක වෙනවා කියලා අනිවාර්යෙන් හැම අවස්ථාවකටම මෙයා සැපිරෙනවා කියලා දන්නවා. ඒකත් දන්නවා. අන්න ඒ හින්දා තමයි ඒ කට්ටිය කියලා තියෙන්නේ මේ AB සමානයි බිඳුව නම් always x සමානයි null matrix එක කියලා අරන් තියෙන්නේ ඒ හින්දා. වෙන තැන්වලදී එහෙම ගන්න බෑ. ඒ කියන්නේ x සමානයි බිඳුව කියලා අරන් තියෙන එක මෙයාටත් ඒක තියෙනවා මෙයාටත් ඒක තියෙනවා. ඒ හින්දා තමයි ඒක අර එහෙම අරන් තියෙන්නේ. අවුලක් නැතුව ඇති කියලා හිතනවා. ඒක අර මේට්‍රිසස් වලින් හිතනවා නම් ඔයාලට මෙහෙම තමයි මම දැන් මේ කියපු විදිහට තමයි ඔයාලට ඒක හිතන්න වෙන්නේ. ලේසි ඉතින් ඒක අර එහෙම මේට්‍රිසස් දාලා හිතන්න නැතුව මේ අවස්ථාවේදී ලේසි ඔයාලට අර xyz සමානයි බිඳුව 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 කියන ඒක හැමෝටම තියෙනවා කියලා ඔයා දන්නවනේ. ඒ නිසා තමයි ඔය x සමානයි බිඳුව කියලා ඒකට අරන් තියෙන්නේ. එහෙම හිතුවනම් තව ලේසි තේරෙයි තව. මේට්‍රිසස් වලින් හිතනවා නම් අර හිතන්න වෙන්නේ මේ දැන් කියපු විදිහට. ඒක එච්චරම වැදගත් නැහැ. ඒකයි මම ඒක කිව්වෙත් නැත්තේ. මේ අර කලින් කියප එක හරි AB සමානයි බිඳුව නම් අනිවාර්යෙන් එකක් බිඳුවයි කියලා අපිට ගන්න බෑ. හරි. ඒකට අර එහෙම අරන් තින්නේ ඒක අර නිකන් පෙර දැනුමකින් අරගෙන වගේ තමයි එකක් එතන තියෙන්නේ ඇත්තටම. හරි අපි බලමු. infinite number of solutions නම් xyz සමානයි බිඳුව කියන එකක් තියෙනවා. ඒ කියන්නේ අර trivial solution එකත් මෙයාට අදාළයි. ඊට අමතරව අනිත් තව ඒවා තියෙනවා. හරි මේක වෙන්න අපි condition එක බලමු මොකක්ද කියලා. දැන් rank එකෙන් කියනවා නම් ඇත්තරම් රෑන්ක් එක හොයන්න අවශ්‍ය නැහැ. ඒත් සමහර ගණන් තියෙන රෑන්ක් එක හොයන්න වෙන. ඒ කියන්නේ මම කියන්නකෝ දැන් රෑන්ක් එක නැතුව ඩිටර්මිනන්ට් එකෙන්ම කියන්න පුළුවන්. ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුවයි නම් වෙන්න පුළුවන් trivial solutions. කියන්නේ අර කලින් එකේදීත් මම කිව්වේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුවයි නම් මේ මොකද මේ unique solutions තමයි තියෙන්නේ. අනිත් හැම අවස්ථාවෙදීම
එක්කෝ infinite number of solutions නැත්තම් solutions නැහැ. හැබැයි අපි දැන් දන්නවා determinant එක. අපි දැන් දන්නවා මෙතන අනිත් එක්කෙනා නැහැ කියලා. ඒ හින්දා ලොකු අවුලක් වෙන්නේ නැහැ. determinant එක 0යි නම් infinite number of solutions. determinant එක 0 නොවෙනවා නම් අපිට A inverse කියන කෙනා ඉන්නවා. අන්තිමට එන්නේ එක solution set එකක් විතරයි. එන්න පුළුවන් වෙන්නේ ඔය 0 කියන කෙනා විතරමයි. හරි. දැන් සමහර ගණන් තියෙනවා ඔය determinant එක හොයන්න අමාරු. ඒ වගේ තැන්වලදී row echelon form එක හදා ගන්න වෙනවා. හරි. මම ඔකට අර ගිය සතියේ කිව්වා මේක මේ මම අර පොඩ්ඩක් පාවිච්චි කරන මෙතඩ් එක මම ඒක කියලා ඉන්නම්. unique solution එකක් නම් row echelon form එකේ තියෙන matrix එක තියෙන්නේ මෙන්න මේ වගේ ආකාරයකක. එයා නිකන් මම මේ පාට කරන්නේ non zero rows ටික. ඒ කියන්නේ බිංදුව තනි පේලියක් තියෙනවා නම් එහෙම මම ඒක පාට කරන්නේ නැහැ. අනිත් දෙක ඇඳම තේරෙයි. මේ unique solutions ඉන්නේ matrix එක මේ වගේ හැඩයක් තියෙනවා නම්. infinite number of solutions ඉන්නේ තාම මේ rectangle එකක් එන්නේ. හැබැයි අර බිංදුව පේලියක් යටින් තියෙනවා. එකක් හරි දෙකක් හරි. එකට වඩා පේලියක් එකක් හෝ ඊට වඩා පේලියක් තියෙනවා බිංදුව කියන. ඒතර මේ වගේ ආකාරයක් තියෙනවා නම් infinite number of solutions. මෙහෙම එකක් නම් එහෙනම් බිංදුව කට්ටිය නැත්තම් unique solutions. දැන් ඔකට පේනවා මෙයාගේ determinant එක හෙව්වත් අර බිංදුවේ පේලියක් තිබ්බොත් ඉන්නේ determinant එක බිංදුව වෙන්නේ. ඒතර මෙහෙම අර row echelon form එක හදාගත්තට පස්සෙත් මේ වගේ ආකාරයක් නම් තියෙන්නේ. අර බිංදුව නැති නිසා determinant එක බිංදුවක් වෙන්න විදියක් නැහැ. row echelon form එකට හදාගත්තට පස්සේ අර බිංදුවේ පේලියක් යටින් ඉන්නේ හින්දා ඔයා ඒගේ determinant එක හෙව්වොත් ඔයා බලන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. මෙහෙම එක determinant එක හොද්දි බිංදුව වරක් මේ දෙන්නවා. ඊට පස්සේ මේ මැද බිංදුව වතාවක් මේ කට්ටියගේ ගුණිතය. ඔකට determinant එක හොයන්න දන්නවනේ. කොහොම හරි බිංදුව වතාවක් මේක බිංදුව වතාවක් විතර ටික ඊට පස්සේ බිංදුව වතාවක් අනිත් දෙන්න. එන්න එහෙම තමයි එන්නේ. ඒතර මේක determinant එක අර බිංදුවේ පේලියක් තියෙන නිසා මේක සමානයි බිංදුව වෙනවා. මෙතනදී ඒගේ determinant එක හොයනවා නම් හොයන්න ඉන්නේ මේ මුළු එක්කෙනාගෙම. එතනදී ඔකට පේනවා determinant එක බිංදුව වෙන්න විදියක් නැහැ. අර බිංදුවේ පේලියක් යට නැති නිසා. ඒකයි මම මෙතනින් කිව්වේ determinant එක අසමානයි බිංදුව නම් unique, සමානයි බිංදුව නම් infinite වෙන්න පුළුවන් ආය. මෙයාත් ඇඳලා ඉන්නම් මම. inconsistent එක්කෙනාගේ හැඩේ එන්නේ එයා පොඩ්ඩක් අර ඍජු කෝණයක් මේ රෙක්ටැන්ගල් එකක්ම නෙවෙයි එන්නේ. මෙහෙම ඇවිල්ලා නිකන් මේ වගේ එකක් කැලලක් තියෙන. මොකද රෑන්ක් එක දෙන්නගේ අසමානයිනේ. ඒතර බිංදුව වෙන්නේ අර ඒගේ කට්ටියගේ විතරයි. එයාගේ රෑන්ක් එක තමයි දෙකක්. දැන් මෙතන පේලි දෙකයි නම් එයාගේ රෑන්ක් එක දෙකයි. ඒතර AB ගේ රෑන්ක් එක වෙන්නේ මෙතන මොකක් හරි එක වගේ එකක් තියෙයි. ඒ නිසා augmented එකේ රෑන්ක් එක 3ක් කියලා එනවා. ඒ මෙහෙම මේ වගේ හැඩයක් එන්නේ රෑන්ක් එක අසමාන වුණොත් එහෙම වෙනවා කියන්නේ inconsistent system එක. හරි. අපි අරකෙත් බලමු. දැන් trivial solution එකක් නම් determinant එක අසමානයි බිංදුව කිව්වා. එහෙම වෙන්නේ ඇයි? row echelon form එකට හදාගත්තට පස්සේ තනිකරම
A කියන එක්කෙනා පිරීලා ඉන්නවා. ඒ කියන්නේ non zero rows ඔක්කොම. zero rows එකක්වත් නැහැ. මම කිව්වා augmented එක අපි දාන්නේ නැහැ මෙයාට. augmented එක දාලා වැඩක් නැහැ. බිඳුව බිඳුව ටිකනේ ඉන්නේ. මේ ඉන්නේ infinite number of solutions නම් එයාගේ හැඩය එන්නේ A කියන එක්කෙනාට බිඳුවේ row එකක් යටින් තියෙනවා. මෙහෙම ගමු. ඒතර ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන මෙයාගේ ඩිටර්මිනන්ට් එක ගත්තොත් බිඳුවේ පේදියක් යටින් ඉන්නේ හින්දා බිඳුව වතාවක් නෙවෙයි බිඳුව වතාවක් නෙවෙයි බිඳුව වතාවක් නෙවෙයි කියලා අන්තිමට බිඳුවේ කියලා එනවා. දැන් රෑන්ක් එක ඇහුවොත් මම මේක ඇඳගත්තේ අතරම රෑන්ක් එක ගැන කතා කරන්න. රෑන්ක් එක බැලුවොත් රෑන්ක් එක කියන්නේ මොකද්ද? number of non zero rows. දැන් මෙතන number of non zero rows සමාන වෙනවා තියෙන විචල්්‍ය ගානට. මෙතනදී තියෙන විචල්්‍ය ගාන වැඩි number of non zero rows වලට වඩා. හරි. ඒතර මෙතන කියනවා for a homogeneous system ඉස්සෙල්ලාම determinant එකෙන් කතා කරලා තියෙනවා. determinant එක අසමානයි බිඳුව නම් trivial solutions විතරයි තියෙන්නේ. බිඳුව 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 කියන කට්ටිය. එහෙම නැත්තම් මේ සමාන වෙන්නේ නැත්තම් infinite number of solutions තියෙනවා. system has solutions other than the trivial solutions. කියන අරවට අමතරව other solutions තියෙනවා. අනන්තවත් solutions ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ rank එකෙන් කතා කරනවා මේ කට්ටිය කියනවා මේ අර trivial solutions නම් තියෙන rank එක A ගේ සමාන වෙනවා augmented එක අපි කතා කරන්නේ නැහැ. සමාන වෙනවා number of variables. මෙතනදී infinite number of solutions වලදී මේක බිඳු 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 මේක infinite number of solutions ඒ කියන්නේ infinity නෙවෙයි solution එක infinite number of solutions අනන්තවත් ප්‍රමාණයක් තියෙනවා. එහෙම වෙනවා නම් rank එක මේ දෙන්නගේ augmented එක බිඳු බිඳු නිසා දෙන්නගේ සමානයි. ඒක කතා කරන්නේ නැහැ අපි වැඩිය. A ගේ rank එක කුඩයි number of variables වෙනවා. ඒ කුඩා වන හින්දා තමයි අර මෙතනදී matrix එක සම්පූර්ණයෙන්ම වහන්න බැරි වුණේ යාට. යටින් බිඳු පෙළියක් ඉතුරු වෙන්නේ අර කුඩයි n වෙන නිසා. rank එක කුඩයි n වෙන්නේ ඒ නිසා. එහෙම වෙන්නේ determinant එක බිඳුව වෙද්දී. determinant එක අසමානයි බිඳුව කියන්නේ එහෙම යට බිඳුවේ පෙළියක් තියෙන්න බෑ. rank එක සමාන වෙන්න ඕනේ number of variables ගන්නට. හරි. ඔච්චරයි systems ගැන කතා කරන්න තියෙන අරයම තමයි මෙතනදී inconsistent කැලල නැති වෙලා ගියා. අනිවාර්යෙන් solution එකක් තියෙන පද්ධතියකට හැරෙනවා. අනිවාර්යෙන් තියෙන solution එක වෙන්නේ බිඳුව බිඳුව බිඳුව. එයාට නිකන් එයා එච්චර වැදගත් නැති නිසා special ගතියක් නැති හින්දා එයාට trivial solution එක කියලා කියනවා. අනිත් කට්ටිය තමයි ඉන්න පුළුවන් special කට්ටිය. ඒතර එහෙම ඉන්නේ infinite number of solutions තියෙනවා නම් විතරයි. එහෙම වෙන්න නම් මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. determinant එක බිඳුව වෙන්න ඕනේ. ගණන් ටිකක් බලමු. හරි මේක කියන්නේ දැන් solutions දැන් A level වලදී නම් ඔකට මේක විසඳලා x1 x2 x3 කියන විචල්්‍ය තුනට අගයන් ගන්නවා. ඒ කට්ටිය සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ එහෙම infinite number of solutions තියෙන systems එන්නේ නැහනේ. මේ කට්ටිය කියන්නේ ඔය system solution system මේ මොකද linear equation system එකට මොන වගේ solutions ද තියෙන්නේ කියලා ඔය හොයන්න කියන්නේ. Show that the following system of equations has solutions other than trivial solutions. ඒ කියන්නේ අර බිඳුව බිඳුව බිඳුවට අමතරව තව solutions තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒතර එහෙම පෙන්වන්නේ ඔය කට්ටිය පෙන්වන්නේ අර වෙන වෙන කට්ටිය
දදා පෙන්වන්න එක නෙමෙයි මේ කටි බලාපොරොත්තු වෙන්නේ. මෙයාගේ රෝචරන් ෆෝම් එක අරගෙන එයාගේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒතකොට මම ඒක හදන්නම්. හරි. අපි ඉස්සෙල්ලා මේ මෙතනින් එකක් බලමුද? මෙතන තියෙන එක. මම මේක හදලා ඉන්නම්. හරි solve කියලා කියන්නේ අපි ඒක ගහගත්තොතින් මම ගන්න ඕනි ඒව විතරයි. ඔය කට්ටිය මේ මම දැන් මෙතන mouse එකෙන් ලියන හින්දා මේ මෙහෙම කොටුවට මම ගහනවා කොටුව දැම්මත් තවුලක් නැහැ. මම හිතන්නේ පේපර් එකේ නම් මේ කට්ටිය matrix එක ලියන්නේ මෙන්න මේ විදිහට brackets දාලා. determinant එක නම් දන්නවා මේ විදිහට කියලා. මෙහෙම curve කරලා bracket එක දාන්නේ සාමාන්‍ය matrices වලට. මේ විදිහට square brackets දාන්න තවුලක් නැහැ. ඒක ඔය කට්ටිය පොඩ්ඩක් check කරන්න මේ lecture එකෙන්. හරි මම ඒගේ matrix එක ලියන්නම් 2 ඍණ 7 ඍණ 6 ඊට පස්සේ 3 5 ඍණ 2 ආය 4 ඍණ 2 ඍණ 4 හරි දැන් මේකේ මම හදා ගන්න ඕනි රෝචලන් ෆෝම් එක. ඔකට මතක ඇති කරන විදිය උඩම එක්කෙනා බිඳුව කරන් ඉන්න ඕනේ නේ. මම දෙකෙන් බෙදන්න යන්නේ නැතුව අඩු කරන්න බලන්නම් මේ fractions එන නිසා. මම කරන්නම් r එක ගෙනියන්නම් කවන්නේ r එක ඍණ r 2 කරන්නම්. එතන ඍණ එකක් එනවා. ඍණ 12යි ඍණ 4යි. ඊට පස්සේ මෙහෙම කරාට කවන්නේ අර මට මේ භාග සංඛ්‍යාන එක වළක්ව ගන්න ඕනි උනේ. ඍණ 1කින් ගුණ කරමු. 1 12 4 තර මං කරේ r එක ඍණ 1කින් ගුණ කරපු එක. හරි සමාන වෙන්න බෑ. මේක ඉක්විවලන්ට් වෙනවා. සමාන ඒවා නෙවෙයි වෙන්නේ ඉක්විවලන්ට් ඒවා වෙන්නේ අපි elementary row operations කරද්දී. ඊට පස්සේ මේක ඉක්විවලන්ට් එන්නේ මං ගන්නවා මං කරන්නම් මේ මෙහෙම දෙයක් මේ එකට යටින් කට්ටිය බිඳුව කරගන්න ඕනේනේ. ඒතර මට කරන්න ලේසිම වැඩේ තමයි r2 ගෙනියනවා r2 ඍණ 3 වරක් r1 ආය r3 ගෙනියනවා r3 ඍණ 4 වරක් r1කින්. ඒතර මට එක බිඳුව කියලා හදා ගන්න පුළුවන්. මම මේ කරන්න හදන්නේ රෝචලන් ෆෝම් එකට අරගෙන රෑන්ක් එක ගන්න යන්නේ. හරි වෙන ලේසි විදිහකුත් තියෙනවා. දැන් ඩිටර්මිනන්ට් එක අපි බලනවා මේක දැන් ඒකේ ඩිටර්මිනන්ට් එක ගන්න පුළුවන් දෙවරක් මෙහෙම ලොකු සංඛ්‍යා එනවා. මම මේ විදිහට කරන්නම්. එහෙම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඩිටර්මිනන්ට් එක අරගෙන ඊට පස්සේ ඩිටර්මිනන්ට් එක බිඳුව වෙන්නේ නැත්තම් කියන්නේ අපි වෙනවා නම් ආය මේ විදිහට යන්න වෙනවා. ඩිටර්මිනන්ට් එක මෙහෙම වෙන්නේ නැත්තම් කියන්නේ ඒගේ ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුවයි නම් අපිට පුළුවන් ඕන අර ජොයින්ට් එක දාලා a ඉන්වර්ස් හොයාගන්න. ඒතර a ඉන්වර්ස් එක හොයාගත්ත කියන්නේ x සමානයි
ඔව් x සමානයි බිඳුව කියලා තමයි එන්නේ. ඒතර a ඉන්වර්ස් වරක් බිඳුව කරන්න පුළුවන්. ඕකෙන් ආයෙ x සමානයි බිඳුව කියලානේ එන්නේ. දැන් a ඉන්වර්ස් එකක් මෙහෙම ගන්න බෑ කියන්නේ අර ඩිටර්මිනන්ට් එක සමානයි වෙනවා. සමානයි බිඳුව වෙන. ඒතර මට මේ ටික කරන්න වෙන්නේ නැහැ. ඒතර x සමානයි මේ නල් මේට්‍රික්ස් එකට අමතරව තව ඒවා තියෙන්න පුළුවන්. ඒ මොනවාද කියලා හොයන්න නම් ඔයාලට මේ විදිහට යන්න වෙනවා. අර බිඳුව විතරයි නම් ඔයාලට ඒක එහෙම වෙනවා කියලා පෙන්වන්න ඕන නම් මේක කරාම ඇති. ඩිටර්මිනන්ට් එක හොයලා බිඳුව වෙන්නේ නැහැ කිව්වම ඇති. ඒතර ඔයාලට කියන්න පුළුවන් system has only trivial solutions කියලා x සමානයි බිඳුව, y සමානයි බිඳුව, z සමානයි බිඳුව කියලා විසඳන්න පුළුවන්. අපිට මං ඒ ඩිටර්මිනන්ට් එක හෙව්වේ නැහැ. මං මේක කරගෙන යන නිසා මේකෙන්ම බලන්න. එතකොට 12 4 5 ඍණ 36. ඊට පස්සේ ඍණ 2 ඍණ 12. ඍණ 2 ඍණ 48 ඒ කියන්නේ ඍණ 50යි. ඍණ 7 ඍණ 16 ඍණ 23. හරි. කැත්ත එකක් එන්නේ නැහැ බලමු. කන්න. දැන් මම කරන්න ඕනේ සුළු කිරීම වැරද්දක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මම මේක ඍණ 31 න් බෙදා ගන්නවා. ඒතර 1 වෙනවා. මේක 14 බෙදීම 31ක් කියලා එනවා. මේක ඍණ 50 න් බෙදන්නවා. ඒතර මේක 1 වෙනවා 23 බෙදීම 50ක් කියලා එනවා. හරි. දැන් මම කරන්නේ දෙවෙනි පේලියේ ඉන්න එකට යටින් ඉන්න එක්කෙනා බිඳුව කරගන්න එක. එහෙම කරන්න පුළුවන් මට R2 අඩු කරලා. 23 කැල්ලකින් ගන්නම් මම මේක. දහතුන බෙදීම මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න. මෙහෙම එකක් එනවා. පස්සේ මට පුළුවන් ඕක 1550 බෙදීම 13න් ආය ගුණ කරලා එකක් හදාගන්න. හරි එහෙම කරමු. 1.12යි 4. මම කරන්නේ R3 කියන එක ගුණ කරනවා. මෙන්න මේකෙන්. එතන මට එකක් හදාගන්න පුළුවන්. හරි. ඔහොම එකක් වෙන්න තියෙන්නේ. කොහොම හරි දැන් මේකේ රෑන්ක් එක දැම්මට කියන්න පුළුවන්. number of දැන් row echelon form එකේ ඉන්නේ. तो rank එක මගේ වෙන්නේ number of non-zero rows. rank of A equals 3යි නේ. බිඳුවේ එකක්වත් නැහැනේ. හරි. rank එක 3යි කියන්නේ number of variables ගන්න කියලා.
ඒකට n කියලා ගන්නම්. ඒක සමානයි xyz නේ 3. the rank එක සමානයි n. අර rank එකෙන් කියපු විදිහ rank එක සමානයි නම් number of variables ගන්නට අපිට කියන්න පුළුවන් trivial solutions තියෙන කියලා. rank එක කුඩයි නම් n ට අපිට එන්නේ infinite number of solutions. ඒතර මෙතනින් මට කියන්න පුළුවන් therefore system has only trivial solutions කියලා. trivial solutions තමයි පවතින්නේ. ඒ කියන්නේ මොකද්ද? x සමානයි බිංදුව, y සමානයි බිංදුව, z සමානයි බිංදුව. ඕක තමයි අරකේ උත්තරේ වෙන්නේ. මෙහෙම කරන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් ඩිටර්මිනන්ට් එක අරන් බලන්න. ඩිටර්මිනන්ට් එක අසමානයි බිංදුව කියලා එනවනම් කෙලින්ම කියන්න පුළුවන් trivial solutions තමයි තියෙන්නේ කියලා. මම සාමාන්‍යයෙන් අර වැඩියෙන් යවෙන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒකයි මෙතනදිත් එහෙම කරුනේ. කවන්නේ සමහර කියන්නේ ගොඩක් තැන් වලට ලේසි වෙන්න ඔය රෝචරන් ෆෝම් එකට හදාගෙන හදද්දී. ඔයාලට තේරෙනවා නම් එතන ඩිටර්මිනන්ට් විතරක් ගන්න ලේසි කියලා ඒ විදිහට කරන්න පුළුවන්. දෙවෙනි එක ඔකට හදලා බලන්න. මේක කරමු එක්සර්සයිස් එක. ඒක කියනවා show that the following system has infinitely many solutions කියලා. trivial වලට අමතරව තේනවා කියලා කියන්න තියෙන්නේ. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? determinant එක ඕනනම් අරගෙන සමානයි බිංදුව කියන්න පුළුවන්. නැත්නම් rank එක කුඩයි n කියලා කියන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්. අපි බලමුකෝ ඉස්සෙල්ලා. ඒව ලියාගෙන ඉමු. පහ එක 7 හරි. මම මේක ක්‍රම දෙකකටම ඔන්න හදන්න. ඉස්සෙල්ලාම අර normal රෝචරන් ෆෝම් එකට හදාගන්න එක මම කරන්න. ඩිටර්මිනන්ට් එකත් අපි ගමු මේකේ. මේක මට පුළුවන් ඉස්සෙල්ලාම R1 නුයි R3 නුයි ඉන්ටර්චේන්ජ් කරන්න. 1 ඍණ 1 5 ආය 5 දැන් මට පුළුවන් මෙන්න මේ පළවෙනි රෝ එකේ තියෙන එක ලීඩින් එලිමන්ට් එකකින් එක කියලා එයාට යටින් දෙන්න බිංදුව කරගන්න ඕනේ. ඒක කරන්න ලේසිම විදිය තමයි R2 කියන එක පළවෙනි රෝ එකේ 4 ගුණයකින් අඩු කරන්න ඕනේ. ඒ විදිහටම R3 පළවෙනි රෝ එකේ 5 ගුණයකින් අඩු කරන්න ඕනේ. එහෙම කරපුවම මේ දෙක බිංදුව වෙනවා. ඊටු කට්ටිය 1 ධන 4 5යි 5 ඍණ 20 කියන්නේ ඍණ 15යි ඊට පස්සේ 1 ධන 5 6යි 4 ඍණ 25 ඍණ 18යි. හරි. දැන් ඕකෙන් මට පුළුවන් පොඩ ලස්සනට හදාගන්න පොදු සාධක අයින් කරලා මේක මට කරන්න පුළුවන් බිංදුව 1 ඍණ 3 කියලා. කොහොමද R2 බෙදන්න ඕනි ඍණ 5න් ධන 5න්. R2 හැමෝම 5න් බෙදුවම ඕක වෙනවා. ඒ දෙරම R3 හැමෝම මම බෙදන්නේ 6න්.
දැන් ඔකටට පේන දැන් මම කලින් කිව්ව මොකද්ද මෙහෙම අර XYZ කියලා අර 3D මේකක් තිබ්බොතින් ඔයාලට දෙන්න පුළුවන් සමීකරණ අර නිකන් දෙන්නට දෙන්න සමාන වෙන්නේ නෑ. ඒ කියන්නේ සමාන වෙන්නේ නෑ වගේ පේන්න. ඒ කියන්නේ ඇත්තටම දෙන්නෙක් සමානයි මෙතන. හැබැයි අපිට පේන්නේ නෑ අර XY විතරක් තිබ්බ අවස්ථාවේදී වගේ මෙතනදී පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැති වෙන්න හදලා දෙන්න පුළුවන්. තුනක් ඉද්දි. ඒතර ඒක හදාගෙන ඇද්දි තමයි අපිට පේන්න ගන්න අන්න මෙතන මෙන්න මේ දෙන්න සමාන වෙලා තියෙනවා කියලා. කවුද බලමු. ඒ කියන්නේ R1 R3 මාරු කරා. ඒ කියන්නේ මෙතන යටින් ඉන්නේ R1 දෙවෙනියට ඉන්න එක්කෙනා මාරුන්නේ නැහනේ. ඒතර ඇත්තටම මේ මෙන්න මේ දෙන්නගෙන් එකම එක්කෙනා තමයි ඉන්නේ උතන. අනිත් එක්කෙනා විතරයි තව සමීකරණයකට ඉන්නේ. මම වැඩිපුර ඒ කිව්වේ. ඒ කියන්නේ R1 R2 මම මාරු කරානේ. ඊට පස්සේ තමයි R1 R3යි මාරු කරා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි සමාන වුණා කියන්නේ දීලා තිබ්බ සිස්ටම් එකේ පළවෙනි ඉක්වේෂන් එකයි දෙවෙනි ඉක්වේෂන් එකයි එකම ඉක්වේෂන් එක කියලා කියන්න පුළුවන්. දැන් මෙතනදී රෑන්ක් එක අපි හදා ගන්නවා. මට පුළුවන් මෙතන R3 කෙනෙක් කෙනාව R2 ගෙන් අඩු කරන්න. ඒතර එකට යට එක්කෙනා බිඳුව කරගන්න මම කරේ මෙතන. ඒ වෙලාවේදී මෙන්න මෙයාත් බිඳුව වෙලා ගියා. හරි. දැන් ඉන්නේ රෝචලන් ෆෝම් එකේ. දැන් මට කියන්න පුළුවන් රෑන්ක් එක. ඒගේ රෑන්ක් එක 2යි. number of variables ඒකත් 2යි. එතකොට මට එනවා රෑන්ක් එක A ගේ සමානයි number of variables කියලා. එතකොට මේකෙන් මට කියන්න පුළුවන් system has infinitely many solutions. ඒක මම ටයිප් කරනවා. හරි. ඒතර ඒකට අහන්නේ එහෙම වෙනවා කියලා පෙන්වන්න කියලානේ. ඒතර ඒක තමයි කරේ. ඔයාලට කැමති නම් මම ඒකත් කරන්නම් කිව්ව නිසා කරන්නම්. ඩිටර්මිනන්ට් එක ගන්න පුළුවන්. අපි ඩිටර්මිනන්ට් එක හොයමු අර ප්‍රොපර්ටිස් නුත් දාලා. ඒ කිව්වේ මම රතු පාටින් ලියවෙනවා මේ ඔකටට ඇහැට අමාරුයි නම් කියන්න. මට පුළුවන් මේකේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔකට දන්නවනේ මේ ඕනිම රෝ එකක් දිගේ එක්ස්පෑන්ඩ් කරන්නත් පුළුවන් කොලම් එකක් දිගේ එක්ස්පෑන්ඩ් කරන්නත් පුළුවන් කියලා. අපි බිඳුවේ ටිකක් හදාගමු මොකක් හරි පේලියක් දිගේ. දැන් මෙතන එක ඉන්නවා. අනිත් දෙන්න මම බිඳුව කරන්න තමයි හිතුවේ. තුන්වෙනි පේලියේ ඉන්න එක ඍණ එක පහ කියලා. මම මේ තුන්වෙනි පේලියේ ඉන්න අනිත් දෙන්න බිඳුව කරගත්තා නම් මට 2/2 එකකට මේක පොඩි කරගන්න පුළුවන් නේ. මම කොලම් පළවෙනි කොලම් එකට මුකුත් කරන්නේ නැහැ. දෙවෙනි කොලම් එක කරන්නේ මතක නැත්නම් අර ඩිටර්මිනන්ට්ස් එක බලන්න C2 දන C1 කරනවා C2ට. තුන්වෙනි කොලම් එකට කරන්නේ C3 ගෙන් අඩු කරනවා 5 සරක් පළවෙනි කොලම් එකේ කට්ටිය. හරි. ඒතර මේ දෙක එකතු කරොත් 6 වෙනවා 5යි බිඳුව. C3ෙන් 5 සරක් C1 අඩු වෙනවා. ඒතර 4 ඍණ 15 ඍණ 8යි 5 ඍණ 20 ඍණ 15යි 5 ඍණ 5 බිඳුව. හරි.
ඊට පස්සේ මට පුළුවන් දැන් මේක දිගේ expand කරන්න. අර ධන ඍණ ටික මතක නැත්තම් මම දාන්න ඒක ඇත්තට අවශ්‍යත් නැහැ මෙතනදී. මොකද ඍණ වෙන්නේ මෙයාට අදාළව මෙයයි මේ ඍණ කියලා එන්නේ. ඒතර මට දැන් එන්නේ කවුද? එක වතාවක් මෙන්න මේ ඩිටර්මිනන්ට් කැලේ විතරනේ. 6යි ඍණ 8යි 5යි ඍණ 15යි කියලා. දැන් ඔකට පේනවා මෙතනින් බිඳුවක් සෙට් වෙන්නේ නෑ වගේ. අපි බලමු. රෝචරන් ෆෝම් එකේ නම් ඉන්නේ අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඉන්නේ අර රෝචරන් ෆෝම් එකට හදාගත්ත එක්කෙනාගේ රෝචරන් ෆෝම් එකට හදාගත්තට පස්සේ තමයි අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් බිඳුවේ පේලියක් නැත්තම් බිඳුව වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මෙතන බිඳුවේ පේලියක් දැන් මෙයාගේ බිඳුවේ පේලියක් නැහැ කියලා අපිට මේක අසමානයි බිඳුව කියලා කියන්න බෑ. රෝචරන් ෆෝම් එකකට හදාගත්ත මේට්‍රික්ස් එකක් ඉන්නවා නම් එයාගේ ඩිටර්මිනන්ට් එක ගත්තොත් කියන්න පුළුවන් බිඳුවේ පේලියක් නැත්තම් අනිවාර්යෙන් බිඳුව වෙන්නේ නැහැ. බිඳුවේ පේලියක් තියෙනවා නම් විතරයි අනිවාර්යෙන් බිඳුව වෙන්නේ කියලා. රෝචරන් ෆෝම් එකට හදාගන්න කලින් අපිට කියන්න බෑ බිඳුවේ පේලියක් කියන්නේ නැත්තම් නෑ කියලා එහෙම ඵලයට ඒ අසමානයි ඩිටර්මිනන්ට් එක අසමානයි බිඳුව කියලා කියන්න බෑ. අපි බලමු මෙතන දැන් ඒ කිව්වේ දැන් මෙතන අගයන් තියෙනවා. එතකොට සමානයි අසමානයි බිඳුව කියලා කියන්න එච්චරම බෑ අපිට. බිඳුව දෙකක් තිබ්බනම් කියන්න පුළුවන් අනිවාර්යෙන් බිඳුව වෙනවා කියලා. බිඳුව නැති ඵලයට කියන්න බෑ බිඳුව වෙන්නේ නැහැ කියලා. රෝචරන් ෆෝම් එකේ හිටියත් නම් පුළුවන්. එක වතාවක් මේක අනික් කටේ බිඳුව දාන බිඳුව කියලා නෙන්නේ. ඒකයි ලියන්න ඕනේ නැත්තේ. දැන් මෙයාගේ මෙහෙම කරන්නත් පුළුවන්. දැන් මට පුළුවන් මෙයාගේ පොදු සාධකයක් තියෙනවා 2. මේ දෙවෙනි පේළියේ පොදු සාධකේ 5. ඒතර මම ඒක එළියට ගන්නවා. පළවෙනි පේළියෙන් 2 ගන්නවා. දෙවෙනි පේළියෙන් 5 ගන්නවා. ඉතුරු වෙන්නේ 3 ඍණ 4 1 ඍණ 3. ඒතර 10 වරක් මට එනවා ඍණ 9 ධන 4 කියලා. මේක වතාවක් ඍණ වතාවක් මේ දෙක ගුණිත. ඒතර මට ඍණ 5ක් එනවා මට එන්නේ ඍණ 50ක් කියලා. සමානයි බිඳුවයි. මෙහෙම ආවම මට කියන්න පුළුවන් සමානයි බිඳුව නම් විතරයි ට්‍රිවියල් සොලියුෂන්ස් විතරක් තියෙන්නේ. නැත්නම් අසමානයි බිඳුව නම් ඉතින් ඊට අමතරව තව අනන්තවත් සොලියුෂන්ස් තියෙනවා. ඒතර මට මෙතනින් කියන්න පුළුවන් කලින් කියපු එකම system has infinitely many solutions කියලා. කැමති ක්‍රමයකට යන්න පුළුවන්.